नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय නමෝ බුද්ධාය අපිට අතතාවක් ඇවිල්ලා තියෙන්නේ අපේ තවත් නමෝ බුද්ධාය වැඩසටහනක් සමග මේ වැඩසටහන තුලින් අපි ගියතාවේ කතා කරේ සබ්බාසව සූත්‍රය ආශ්‍රයෙන් තමයි හුඟක් ප්‍රශ්නයන් පැන නැගුණෙත් මොකද මෙතන ප්‍රශ්න සහගත දෙයක් තිබ්බහන්දා මේ ආශ්‍රව ධර්මයන් පිළිබඳව කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව මෙට ditthyaශ්‍රවත් ඇතුළත් වෙනවාද නැතොත් මේ පමණද තියෙන්නේ මේ භාවනාවෙන් ප්‍රගුණ කර ගත යුතු දෙයක්ද නැතොත් වෙනත් ආකාරයකින් උත් මේ ආශ්‍රවයන් පහ කර ගැනීමේ අපට අවස්ථාවක් තියනවාද භාවනාවට නොගිහින් සාමාන්‍ය දෛනික ජීවිතයේ ජීවත් වීමේ තියෙන ලක්ෂණයන් හරහා යම් කිසි දේවක් කර ගැනීම තුලින් යම් කිසිවක් දුරට ප්‍රහාණය කරගත හැකි ආශ්‍රවයන් තියනවාද ඉන් පසුව භාවනාවෙන් කුමක්ද තුරන් කරගත හැකි ප්‍රහාණය කරගත හැකි ආශ්‍රවයන් කුමක්ද කියන්න තමයි අපි ගිය සැරේ වැඩසටහනේ අපි මේ පිළිබඳව කතා කරේ. දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් ගිය වතාවේදී ගිය වැඩසටහන ආශ්‍රයෙන් මෙහිදී අපි දැක්කේ සමහර දේවල් විශේෂයෙන්ම දර්ශනය පිළිබඳව. මේ ආත්මවාදයකින් තොරව මේ දිහා බැලිය යුතු බව. මොකද ආත්මවාදයක් තියාගෙන මේ බැලුවොත් වැරදි දෘෂ්ටියකින් වෙන දේ තමයි තමාට භාවනාවෙන් උනත් යම් කිසි විදියකට අනිත්‍ය ගැන මෙනෙහි කිරීමේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම යන දේ ගැන හරියට අවබෝධයක් ලබා ගැනීමට පෙර මේ දර්ශනය තුලින් තමා වටහාගත යුතු දෙයක්. තමාගේ තියෙන චිත්ත ධෛර්යයෙන් තමා ප්‍රහාණය කරගත යුතු දේවල් කුසල් වැඩි යුතු ආකාරයත් මේන් යම් කිසි විදිහට මේ ආශ්‍රවයන් කොහොමද යටපත් කරගත හැකි කියන එකත් සමහර අවස්ථාවලදී සමහර තැන් වලින් සමහර ප්‍රශ්නයන් වලින් මගහැර යුතු ආකාරයත් විශේෂයෙන්ම වනසතුන් එහෙම ඉන්න ආකාරයකදී එතනදී එවැනි තැනකට මුසු වෙනවට වඩා ඉවත් වෙලා කටයුතු කිරීම. මොකද එතන මුසු වීමක් කරා වෙන්නේ තමාගේ තියෙන ද්වේෂසාගත සිතුවිලි ඇවිස්සීම. මේන් ඉවත් වී වැඩ කටයුතු කිරීමෙන් මේ ආශ්‍රවයන් පහ කර ගැනීමේ හැකියාව මෙවැනි වශයෙන් අපි දීර්ඝ වශයෙන්ම අපිට මේ ගුරු හොරකම් ලබා ගැනීමට උපයෝගී වුණා මේ සබ්බාසව සූත්‍රය ආශ්‍රයෙන් අපේ වාසනාවකට සාකුසලයක් නිසාම ඇතිවෙච්ච මේ අවස්ථාවට සහභාගී වන අපේ ගුරු ස්වාමීන් වහන්සේ වන කිරිපතු ඥානන්ත ස්වාමීන් වහන්සේගේ උපදෙස් මාලාව තුලින් මේ පිළිබඳව අපිට වටහා ගැනීමට අවස්ථාවක් අපිට ලැබුණා. මම ඒක හැමතිස්සෙම කියන්නේ මේ අපිට යම් කිසි කුසලයක් කරා තමයි මේ අවස්ථාව අපිට ලැබිලා තියෙන්නේ කියන එක. ඒක හන්දා මේ පුළුවන් තරම් මෙන් අපි දැන් ප්‍රයෝජන ගත යුතු බවත්. මොකද මේ නැතහොත් අපි මේ ආශ්‍රවය ධර්මයන් පිළිබඳ යෑමේදී අපි හුඟක් දුර හිතාගෙන සිටින්නේ තවදුරටත් සිතාගෙන සිටින්නේ ඇති හැකියාව යම් කිසි දුරකට මේ සබ්බාසව සූත්‍ර ආශ්‍රයෙන් භාවනාව පමණක් නෙවෙයි තමාට ඊට අනුසාරිව කළ යුතු තවත් ක්‍රියාවන් කීපයක් ගැන අපි කතා වුණා. ඉතින් මම ඊට වඩා විස්තර කරන්න වෙලාව ගන්නෙ නැහැ. මොකද අදත් ඉතා වැදගත් මාතෘකාවක් තියෙන හන්දා කතා කරන්න. ඉතින් ඒ සියලු දේ කිරීමට ප්‍රථමව මම নমස්කාර පූර්වක අවසර කියා ඉල්ලා සිටිනවා ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අද වැඩසටහන ඉදිරිපත් කරන්න. දැන් මේ වැඩසටහන තුලින් අදත් ඒ අනුසාරයෙන් අපිට ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි බලමු මේ ධර්ම අවබෝධ කර ගැනීමට මේ ඇති අවස්ථාව අපි දැන් මේ පිළිබඳව ප්‍රවේශ වෙමු. ස්වාමීන් වහන්සේ දැන් විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ මේ දැන් අර ගිය වතාවේ වැඩසටහනත් අනුසාරයෙන් මේ වතාවේ තියෙන වැඩපිළිවෙල ගැනත් කුමන ආකාරයෙන්ද කියලා ස්වාමීන් වහන්සේ දැන් ගිය වතාවේ අපි ගන්නකොට හුඟක් වෙලාවට මේ ආශ්‍රව ධර්මයන් පිළිබඳව අපි කතා කරා. ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී මම හිතුවේ හුඟක් වෙලාවට තියෙනවා මේ අපි දකිනවා මේ සක්කාය කියලා එකක් තියෙනවා. එතකොට මේක පංච උපාදානයේ ඉත තියෙන ඇල්ම කියලා මේ ඇල්ම ඇති වෙන්නේ කොහොමද කියන එක. එතකොට මේකේ මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන එක? සක්කාය කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මේක හටගන්නේ කොහොමද කියන එකක් තියෙනවා. මේ සක්කාය දිට්ඨිය කියලා වශයෙන් උත් මෙහෙම වර්ග කරලා තියෙනවා කීප විදිහකට 20 ආකාරයකට වගේ වර්ග කිරීමක් වෙනවා. දැන් මම එතනින් පටන් ගත්තා ස්වාමීන් වහන්සේ. මොකද මේ හරහා අපිට යන මේ තියෙනවා නිකන් මේ වෙනම පිළිවෙලක් වගේ. මොකද අපිට මෙතෙන් පෙනෙනවා ස්වාමීන් වහන්සේ මේක යනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් යන විදිහක් තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුනද සීල සමාධි ප්‍රඥා තියෙන්නේ නැත්නම් ඉන් බාහිරවද තියෙන්නේ කුමන ආකාරයකටද මේ උපාදානය කියන්නේ කුමක්ද ස්වාමීන් වහන්සේ? දැන් මේ උපාදානය කියන එක තියෙන්නේ පංච උපාදානස්කන්ධය මෙවැනි දේවල් කීපයක් කතා කරගන්න තමයි ස්වාමීන් වහන්සේ මම හිතාගෙන සිටියා අද වැඩසටහන තුලින්. ස්වාමීන් වහන්සේ මේ ප්‍රථමයෙන් මේ සක්කාය කියන එකත් සක්කාය හට ගැනීම සහ සක්කාය දිට්ඨිය පිළිබඳව ස්වාමීන් වහන්සේට පොඩි ලුහුණින් අපිට කියන්න පුළුවන්ද මේ පිළිබඳව මේ කුමක්ද යන්නේ මේ? නමෝ බුද්ධාය. පින්වත් මහත්මයා මේ සක්කාය සහ සක්කාය දිට්ඨිය ගැන
හොඳ විස්තර රාශියක් ඔය චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම දැන් ඔය සෝතාපන්න වීමේදී කෙනෙක් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ යුතු වෙන්නේ. එතකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට නම් ඉස්සෙල්ලා මේ ප්‍රහාණය කළ යුතු දේ ගැන Taman දැනගෙන ඉන්න ඕනේ. දැන් ඔය වර්තමානයේ ගත්තොත් ඊළඟට බොහෝ දෙනෙක් ධර්මාවබෝධය කරන්න ආසා කරන. මොකද හේතුව ධර්මාවබෝධය කරන්න ආසා නොකරන කෙනෙකුට ප්‍රශ්න හටගන්නේ නැහනේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ගොඩ ඉන්න කෙනෙකුට මේ වතුරේ බහින කෙනෙකුට තියෙන ප්‍රශ්න හටගන්නේ නැහනේ. එතකොට කවුරු හරි කෙනෙක් ඈතර වෙන්න හිතාගෙන වතුරට බැස්සොත් තමයි යා ගිලෙන්නේ, වතුර පෙවෙන්නේ, ඕන අර්බුදයක් හටගන්නේ. ඒ වගේ මගපල නොලබා මගපල ලැබුවා කියන අදහස හෝ මොන අර්බුදයක් හරි ඇති වෙන්නේ මේක පටන් ගන්න කෙනාටයි. ඒව නොකරන කෙනෙකුට ඒ අර්බුද කවදාවත් හටගන්නේ නැහැ. ඒ වගේ දැන් ඔය අපිට මේ ලංකාවෙත් වෙන රටවලත් අපිට පේනවා හරියට මේ ධර්ම අවබෝධ කරන ආසාවක් තිබෙන අය ඉන්නවා. ඔව් තායිලන්තයේ ඉන්නවා, ඊළඟට බුරුමේ ඉන්නවා. ඊළඟට දැන් බුරුමේ රහතන් වහන්සේලා කියලාම ප්‍රසිද්ධිය හාමුදුරුවෝ වැඩ ඉන්නවා. තායිලන්තෙත් රහතන් වහන්සේලා කියලා ප්‍රසිද්ධිය හාමුදුරුවෝ වැඩ ඉන්නවා. එතකොට ඒ වගේ ඊළඟට රහත් උපාසිකාවෝ කියලා ඒගොල්ලන්ගේ විස්තර තියෙන පොතුත් තියෙනවා ගහලා. ඉතින් එතකොට එහෙම වෙද්දී ඒගොල්ලන්ගේ අත්දැකීම් කියනවා. ඉතින් මේ වගේ වෙද්දී ඊළඟට ලංකාවෙත් විවිධ භාවනා මධ්‍යස්ථාන තියෙනවා, විවිධ ආයතන තියෙනවා, ඒවා භාවනා වැඩසටහන් කරනවා. එතකොට මේ අතරේ ඒවට සම්බන්ධ වෙන අයට මේ ගැන දැනුමක් නැත්තම් මම හිතන්නේ අර වතුරට බහින එක්කිනා වගේ නොඑක් ආකාරයේ මතවලට එන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් ඒකට තියෙන හොඳම විසඳුම තමයි ධර්මයේ තුලින් තමන් හොයන දේ නිවැරදි කර ගැනීම. දැන් ඒකට ගොඩාක් උපකාරී වෙන එකක් තමයි ඔය චුල්ල වේදාල සූත්‍රය. ධම්මදින්නා මහරහත් භික්ෂුණීන් වහන්සේ තමන්ගේ පූර්ව ස්වාමියාව සිටි විසාක උපාසකත් එක්ක කරන සාකච්ඡාව. එතකොට මේ සක්කාය කියන වචනේ හරි පැහැදිලි වෙතන කාලිනු මට මතකයි සමහර දේශනාවක් තියෙනවා ඒක මේ අහනවා සක්කාය කියනවා කුමක්ද ආර්යාවනි සක්කාය කියන්නේ කියලා යහන්නේ. අහනකට ධම්මදින්න භික්ෂුණී උත්තර දෙනවා පංච උපාදානස්කන්ධයට සක්කායයි කියනු ලැබේ. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංකාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ කියලා. දැන් අපි මේ විවහාරය ගැන තව දුරටත් පොඩ්ඩක් කතා කළොත් සාමාන්‍යයෙන් ඇස කන නාසය දිව කය කියන මේ පහට සමහර අය විවහාර කරනවා පංචස්කන්ධය කියලා. දන්නේ නැතුව. එක්ක සමහරව නිකම්ම මේ ශරීරයට කියන නමක් කියලා හිතාගෙන පංචස්කන්ධය මේ පංචස්කන්ධය කියලා කියනවා. නමුත් ධර්මයේ තුල ඒ බඳු විග්‍රහයන් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට ධර්මයේ තුල පංචස්කන්ධය කියලා නෙමෙයි නිතර භාවිත වෙලා තියෙන්නේ. භාවිත වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය කියලා. එතකොට රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා තමයි මේ ධර්මයේ තුල විස්තර වෙන්නේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මොනවාද කියලා මේ සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය කරන්න බලාපොරොත්තු වෙන කෙනා දැනගෙන ඉන්න ඕන. මොකද ඒ කියන්නේ දන්නේ නැත්තම් නොදන්න දෙයක් ප්‍රහාණය කරන්නේ කොහොමද? දැන් ගොඩක් දුරට ඔය භාවනා කිරීමේදී කෙනෙක් මුලාවටපත් වෙන්නේ මේ ධර්මයේ පිළිබඳ තියෙන දැනුමේ තියෙන අඩුවක් හේතු කරගෙනයි. ඒ කියන්නේ දැන් අපි ගිය පාරත් කතා කළා ඒක. සමහර අවස්ථාවලදී මේ සමහරුන්ට භාවනා කරගෙන යද්දි කනට කතා කරනවා ඇහෙනවා. එතකොට හිතනවා මේ අවබෝධයක්. මේ දෙවි කෙනෙකුගේ පණිවිඩයක්. සමහරට සමන්ගීම හිතේ තියෙන එකක් මේ. මොකද සමහර අවස්ථාවල් තියෙනවා මේ හිතේ ක්‍රියාකාරීත්වය වේගවත් වෙලා හිත ක්‍රියාකාරීත්වය දෙකට බෙදෙනවා. මට එහෙම යෝගෙන් හම්බ වෙලා තියෙනවා. එතකොට හිතේ ක්‍රියාකාරීත්වය දෙකට බෙදෙනවා. බෙදුනට පස්සේ දැන් තමන්ගෙම හිතෙන් ඇති කරගන්න සිතිවිලිත් එක තමන්ම කතා කරනවා. එතකොට ඒක ඒ වගේ එකක් ඇති වුණාම හරිය අමාරු එයාට ඒකෙන් අත් මිදෙන්න. එයා කාලයක් තිස්සේ ඒක බෙහෙත්කින් විස ගන්න බෑ. බෙහෙත් බිල විසඳන්න බෑ. එතකොට එයා කාලයක් තිස්සේ ඒක විදර්ශනා කළම තමයි ප්‍රහාණය වෙන්නේ. ඒ කියන්නේ ඒක අනිත්‍යයි කියලා අවබෝධ වෙනකම්ම තියෙනවා. ඉතින් මට එහෙම අය හම්බෙලා තියෙනවා අනිත්‍යයි කියන අවබෝධ වුණාට පස්සේ ඒක නැති වෙච්ච අය හම්බෙලා තියෙනවා. එතකොට ඒම නිසා
මේකෙදි එතකොට අර ධර්මයේ විමසන්න පුරුදු වෙන කෙනා එතකොට විමසන්න ඕනේ තැන හරියට දැනගෙන ඉන්න ඕනේ. දැන් ඔය විමසිය යුතු කාරණේ නොවිමසිත කාරණේ දැනගන්නවා කියලා අර අපි සබ්බාසව සූත්‍රය ඉගෙන ගත්තා. සබ්බාසව සූත්‍රය. ඉතින් ඒ වගේ. එතකොට මේකෙදි දැන් භාවනාවක් කරගෙන යන කෙනාට එක්ක බාහිර උපකාරයක්, බාහිර උපදේශයක්, පිටස්තර ලෝකකින් සහයෝගයක්, නොපෙනෙන බලවේගයකින් උදව්වක් මෙන්න මේ වගේ බලාපොරොත්තු තියාගෙන භාවනා කරන අය ඉන්නවා. ආන්‍යය තමයි අමාරු වැටෙන්න තියෙන අවස්ථාව වැඩි. හැබැයි ධර්මයේම පිළිසරණ කරගෙන වාසය කළොත් යා බුද්ධ දේශනාවෙම තියෙන කරුණු විස්තර තේරුම් අරගෙන ඉන්න පිළිස මහසි ගත්තොත් එයාට බොහෝ විට ඒකෙදි මම හිතන්නේ මේ අනුතරක වැටෙන්නේ නැති වෙන්න එයාට ආරක්ෂා වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ওই සක්කාය දිට්ඨිය සම්බන්ධයෙන් තියෙනවා. මොකද හේතුව නැත්තම් ওই සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමනේ මේ සෝතාපන්න වෙනවා කියන්නේ. ස්වාමීන් වහන්සේ මොකද මේ සක්කාදිට්ඨිය තවත් එකක් තමයි ස්වාමීන් වහන්සේ මේ තියෙන එකක් තමයි මම ස්වාමීන් වහන්සේගෙන් අහන්නත් හැදී රූපය තියෙන්නේ ආත්මය තුලද ආත්මය තියෙන්නේ රූපය තුලද නැත්නම් ආත්මය කියන්නේ රූපයද රූපය කියන්නේ ආත්මයද ඊට පස්සේ එනවා වේදනාව කියන්නේ ආත්මයද ආත්මය කියන්නේ වේදනාවද ඒ පිළිබඳවත් ඒක මෙහෙමයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් ඔන්න සක්කාය කියන එක අපි ඉස්සෙල්ලා විස්තර කරගමු. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. ඊට පස්සේ ඒ ධම්මදින්නා භික්ෂුණියකින් අහනවා මේ පංච උපාදානස්කන්ධද උපාදාන එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් බැහැර වෙච්ච දෙයක්ද? එතකොට ධම්මදින්නා භික්ෂුණිය පිළිතුරු දෙනවා පංච උපාදානස්කන්ධ උපාදානක් නෙමෙයි පංච උපාදානස්කන්ධයන්ගෙන් බැහැර දෙයක්ුත් නෙමෙයි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධම නෙමෙයි උපාදාන කියන්නේ පංච උපාදානස්කන්ධයන්ගෙන් බැහැර දෙයක්ුත් නෙමෙයි. පිටේකුත් නෙමෙයි ඇතුලේ ඒක. එතකොට ඒකේ කියනවා හරි ලස්සනට කියනවා යෝකෝ ආවුසෝ විසාක පංච උපාදානස්කන්ධේසු ඡන්දරාගෝ තන් තත්තු උපාදාන. යම් තැනක අවත් උපාසකයේ විසාකය මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් ඡන්දරාගයක් ඇද්ද? ඒක තමයි එතන තුන උපාදානයි. ඔය වගේම සිද්ධියක් මහත්තයා මට මතකයි අපි කතා කළා කලින් අර සුදු හරකයි කළු හරකයි කතාවක් අපි කතා කළානේ. ඒකේ අහන්නෙත් ඒකයි. එහෙම අහන්නේ. ඇස රූපෙට බැඳිලාද? රූපය ඇසට බැඳිලාද? කන ශබ්දෙට බැඳිලාද? ශබ්දේ කනට බැඳිලාද? ඉතින් ඒකේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ උත්තර දෙන්නේ රූපේ ඇහැට බැඳිලත් නෑ, ඇහැ රූපෙට බැඳිලත් නෑ. නමුත් ඒ දෙක සම්බන්ධ කරන යම් චන්දරාගයක් ඇද්ද? චන්දරාගය තමයි මේකේ බැඳීම කියනවා. ඒකට උපමාවක් දේශනා කළේ සුදු හරකයි කළු හරකයි ලණුවකින් ගැට ගහලා තියෙනවා. එතකොට ඒ සුදු හරක යන්දී කළු හරකට යන්න වෙනවා. කළු හරක යද්දී සුදු හරකට යන්න වෙනවා. ඒ දෙන්නම ලණුවෙන් බැඳිලා නිසා. යම් දවසක ලණුව ගැලෙව්වද දෙන්නම නිදහස් කියනවා. උපාදාන කියන්නේ එහෙම එකක්. එතකොට ඒ රාග හැටියට එන්නේ ස්වාමීන් වහන්සේ ඒ ඡන්ද රාගය විස්තර කළේ. කාම තණ්හා භව තණ්හා නෑ එතන කිව්වේ බැඳීම. බැඳීම පමණයි. එතකොට දැන් මෙතනත් බැඳීම ගැන දැන් උපාදාන කියලා මේ අදහස් කරේ එතන ඡන්ද රාගය විස්තර කළේ. දැන් මෙතන ඡන්ද රාගය. මොකද්ද? පංච උපාදානස්කන්ධයේ කෙරේ යම් ඡන්ද රාගයක් ඇද්ද ඒක තමයි උපාදානයි. එතකොට අපි දැනගන්න ඕනේ එතකොට උපාදානය කියන්නේ ඡන්ද රාගය. එතකොට සක්කාය කෙරෙහි තියෙන උපාදානය තමයි ඡන්ද රාගය. ඇලීම. එතකොට දෘෂ්ටිය නෙමෙයි. දැන් දෘෂ්ටි අපි හඳුන ගන්න ඕන වෙනම. ඒක තමයි අර මහත් ඊළඟ ප්‍රශ්නේ මගෙන් ඇහුවේ. දෘෂ්ටිය ගැන තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ සක්කාය තියෙනවා සක්කාය දිට්ඨියක් මෙතනට එන්නේ නැහැ. සක්කාය සහ උපාදාන. සක්කාය තියෙනවා උපාදානෙ තියෙනවා. ඊළඟට අපි දෘෂ්ටිය තෝරගන්න. එතකොට සක්කාය බැඳිලා තියෙන්නේ උපාදානයේට මේ ඇලීම හන්දක. ඇලීම නිසා. ඇලීම නිසා. එතකොට දැන් ඒකනේ දැන් සෝතාපන්න වුණොත් එයාට ප්‍රහාණය වෙන්නේ ඉස්සෙල්ලා දෘෂ්ටියනේ. දෘෂ්ටිය ප්‍රහාණය. උපාදාන නෙමෙයිනේ. උපාදානය නෙමෙයි. එතකොට සෝතාපන්න වෙච්ච කෙනාට සක්කාය පිළිබඳ උපාදානෙ ප්‍රහාණය වෙන්නේ නැහැ. සක්කාය පිළිබඳ දෘෂ්ටිය ප්‍රහාණය වෙන්නේ. එතකොට දෘෂ්ටිය ගැන තමයි විස්තර වෙන්නේ. කොහොමද විස්තර වෙන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මයක් වශයෙන් දකි. එතකොට රූපය කියලා අපි දැන් අපි ගමු මේ ශරීරය ගමු සතරම ධාතුන්ගෙන් හටගත්ත මේ කය. මේක ආත්මයක් වශයෙන් දකි. ආත්මයක් වශයෙන් දකි කියලා කියන්නේ තමා වසඟේ පවත්තන්න පුළුවන් දෙයක් වගේ යාට පේන්නේ. කය. එක්කෝ එහෙම නැත්නම් එයා හිතන රූපවන්තංව ආත්තාන. එක්කෝ හිතනවා මේකේ ආත්මයක් තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා. මේක රූපයෙන් හැදිච්ච එකක්. එක්කෝ හිතනවා එයා අත්නිම රූපං. ඒ කියන්නේ ආත්මයේ තුල තමයි රූපේ තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා රූපස්මින්ව ආත්තාන. රූපේ තුල තමයි ආත්මය තියෙන්නේ. දැන් මේක තමයි මිනිස්සෙක් දෘෂ්ටිගත වෙන්න තියෙන තැන් 4. තැන් 5ක් නෑ. එතකොට මේ මොකද්ද රූපය ගැන තියෙන්නේ? එක්ක දැන් ගොඩාක් ඕක තියෙන්නේ
මේ ලෝකේ සාමාන්‍ය පුතඥ මනුස්සය තුළ විවිධ ආකාරයට ඔක තියෙනවා. විවිධ ආකාරයට ඔක තියෙනවා. ඔක නැත්තේ මේ මාර්ගඵලලාභිය තුළ විතරනේ. ඉතින් අනිත් සියලු දෙනා තුළම තියෙන එකක් නේ. එතකොට සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා තුළ විතරයි නැත්තේ. ලෝකේ සියලුම දෙනා ඒ කියන්නේ දැනුමෙන් ඥාණයෙන් ගුණයෙන් නුවණෙන් කොච්චර ඉහළින් හිටියත් යා මාර්ගඵල ලැබලා නැත්නම් එයාට සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය. ඒ නිසා මේක අපිට ඉන්දියන් කාර්යයන්ට තියෙන්නේ මේක වෙන ආගමක ආයත තියෙන්නේ අසල්ලායට තියෙන කියලා නිර්වචනය කරගන්න බෑ. මේ යමෙක් සෝතාපන්න වෙලා නැද්ද? ඒ හැමෝටම තියෙනවා. එතකොට මේක තේරුම් ගන්න ලේසි. එතකොට මේකේ තියෙන්නේ අර සාමාන්‍යයෙන් අර මේ කියන රූපේ කෙරෙහි දෘෂ්ටිගත වෙන්නේ ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටිගත වෙන්නේ රූපේ කෙරෙහි යථාභූත ඥානයක් නැති නිසා. ඒ කියන්නේ රූපේ කෙරෙහි ආදීන දැන් බුද්ධ දේශනාවල හැමතිස්සෙම විස්තර කරන්නේ ආදීනව බලන්නනේ. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න කියනවා දුක් වශයෙන් මෙනෙහි කරන්න කියන දැන් බුදුරජාන් වහන්සේ කාලේ සොහොන් වලට යවනවනේ. දැන් එක සිද්ධියක් තියෙනවා. දැන් වනාන්තරයක දැන් මාර්ගඵල ධර්මයේ හැසිරෙන කෙනෙක් ඒ කාලේ වුණත් රැවටෙන්න පුළුවන් කියන එකට. දැන් බුද්ධ කාලේ එක රහත් මේ ස්වාමීන් වහන්සේලා වනාන්තරේ වාසය කළා බොහොම වීරිය කරලා දැන් උන්වහන්සේලා 39ක් වගේ උන්වහන්සේලා ඔක්කොම හිතුවා අරහත්ත්වයටපත් වෙලා කියලා. අරහත්ත්වයට දැන් අරහත්ත්වයටපත් වෙලා කියලා හිතන්න එච්චර ධර්මයේ ප්‍රබලව තියෙන කාලෙත් රහත් නොවි අරහත්ත්වයටපත් වෙලා කියලා හිතන්න මේ හිත කොච්චර මායාකාරී විදියට කටයුතු කරනවද? එතකොට දැන් උන්වහන්සේලා දැන් අරහත්ත්වයටපත් වෙලා කියලා තීරණය කළා. දැන් ඒගොල්ලෝ කතා වුණා. අපි එහෙනම් භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි කියා හිටමු මේ අපි ඔක්කොම දැන් මේ කටයුතු සම්පූර්ණ කළා. කලියුත් කළා කියලා අපි නිවන් මාර්ග සම්පූර්ණ කරගත්තා කියලා අපි කියමු කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න මේ පිරිස වඩිනවා. වඩිනකොට දැන් ඔන්න ජේතවනාරාමයට වැඩියා. ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් දුන්නා මෙන්න මෙහෙම සංඝ පිරිසක් වඩිනවා. ඒ වඩින සංඝ පිරිසට කියන්න මේ සෝහනටම ගිහිල්ලා එන්න කියලා. සෝහනට ගිහිල්ලා එන්න කියලා. දැන් එතකොට වඩින සංඝ පිරිස දැන් බුදුරජාණන් වහන්සේ පණිවිඩය හරි එකපාරට එන්න එපා සෝහනට ගිහිල්ලා එන්න කියලා. සෝහනට වැඩියයි සංඝ පිරිස. සෝහනට වැඩියට පස්සේ සෝහනේ තිබුණ මේ අලුත ගෙනත් දාපු මලමිනි. ඒ මලමිනි තියදී අරන් දාලා මේ මලමිනි දැක්කාම අර රහත් වුණා කියලා හිතාගෙන ඉන්න ආමුදුරුන්ට රාගය හටගත්තා. රාගය හටගත්තාන් පස්සේ කල්පනා කළා ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ අපි කෙරේ කරුණාවෙන්මයි අපි මෙතනට එවි අපි මේ ප්‍රශ්නේ අපිටම තෝරගන්න. ඊට පස්සේ උන්වහන්සේලාට රාගය හටගත්තාම උන්වහන්සේලා හරියට සංවේගයටපත් වුණා. අපි කොච්චර මේ අවබෝධ වුණා කියලා හිතාගෙන හිටියට අපි අවබෝධ වෙලා නැහැනේ අපිට කියලා. ඒ සංවේගය තුළ උන්වහන්සේලා පැත්තක ඒ සෝහම් ඵලයේම පැත්තකට ගිහිල්ලා වාඩි වෙලා භාවනා වඩන්න පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ ආලෝක ධාරාවක් නිකුත් කළා. ඒ භික්ෂුන් වහන්සේලාට ගියා හිටියා මේක මේ ඇට වලින් කරපු නගරයක් වගේ මේක මස්ලි වලින් ආලේප කරලා තියෙන්නේ. මේකේ තියෙන ඡන්ද රාගය දුරු කරන්න කියලා. ඒ උපදේශ ලැබුණාම තමයි හරිය ගියේ. එතකොට අපිට පේනවා මේ ධර්ම මාර්ගයේ පුරුදු කරන කෙනෙකුට ඕනතරම් මුලා වෙන්න පුළුවන් මේ පුරුදු කරන අය. එතකොට සාමාන්‍ය ලෝකයේ තුල සක්කාය දිට්ඨියට බැඳිච්ච කෙනා මොන දුෂ්ට වල ලේසියෙම ආව වෙනවද? එතකොට එකක් තමයි දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් රූපේ කෙරෙහි තියෙන සක්කාය දිට්ඨිය කෙනෙකුට නිකන් ලේසියෙන් නැති කරගන්න පුළුවන් දෙයක් වගේ බැලුමට පේන්නේ. මොකද හේතුව දැන් රූපේ කිව්වම බුදුරජාන් වහන්සේ පෙන්වා දීලා තියෙන පේන පින් රූපමං රූපං රූපේ පෙන පින්ඩක් වගේ බලන්න කියලානේ. දැන් පෙන පින්ඩක් කිව්වහම දැන් අපිට නම් මේ උපමාව මේ රටට එච්චර ඒක අපිට ගැළපීලා ගිහිලා නැහැ. මොකද අපේ රටේ මේ සිද්ධිය වෙන්නේ නැති නිසා. දැන් මට මතකයි බුද්ධ ගයාවෙන් දෙද්දී ඔය වැහි කාලෙට මේ හිතාගන්න බෑ මේ අඩි 1.5 දිගේ පෙන කඳු. මේ අර නීරංජරාගගේ පහළයට ගහගෙන යන්නේ. ගංගානංගගෙත් මම දැකලා තියෙනවා. ගිහලා ඊට පස්සේ පෙන ඔහේ දවසේ දිගේ තියෙනවා මේ ගඟ අයිනේ. තිබ්බ හිමීට පෙන ටික නැතු වෙනවා. ඉතින් මේක ඒව දැක්කම අපිට මතක් වුණා අනේ බුදුරජාණන් වහන්සේ මේ රූපේ පෙන පිටක් කියලා දේශනා කළේ මෙන්න මේවා පෙන්වලා තමයි කියලා. දැන් අපිට පෙන පිටක් කොට අපි අර සබම් පෙන විතරනේ අපි මේ දැකලා තියෙන්නේ. දැන් එහෙදීම නෙමෙයි එහෙදී නිරන්තරයෙන්ම අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ ශාරීරියේ අසුභ වශයෙන් උන්වහන්සේ බලන්න කිව්වේ ඒකයි. අසුභ වශයෙන් බලන්න කිව්වා ධාතු වශයෙන් බලන්න කිව්වා. ඒ බලන්න කිව්වේ එහෙම බලද්දී යාට මේකේ ආත්මයක් නැහැ. මේකේ එක පොඩි කෑල්ලකවත් ඒ කියන්නේ කෙස් ගහකවත්, නියපොත්තකවත්, ඇටසැකිල්ලකවත් මේ ලේ ධාතුවේවත්
ඊළඟට කිසිම තැනක මේ තමාගේ වශයෙන් පවත්වන්න දෙයක් නැහැ කියලා එයාට අවබෝධය ඇති කරවන්න තමයි ඒක යා කරන්න ඕනේ. ඒතකොට එහෙම කරාම එතකොට රූපය කෙරේ රූපය ආත්මයක් කියලා ගන්නෙත් නැහැ. ආත්මය කියන එක රූපයෙන් හැදිච්ච එකක් කියලා ගන්නෙත් නැහැ. ඊළඟට රූපේ තුල ආත්මය තියෙනවා කියලා ගන්නෙත් නැහැ. සෝනසේ රූපේ තුල ආත්මය තියෙනවා කියන එකට විවිධ අර්ථකථනයන්වත් තියෙනවා. දැන් සමහරලාට කියන අපි බලනවා කොහොම හරි කළා මේ තරුණ බව රකින්න රූපේ තියාගෙන යන්න පුළුවන්. නැත්නම් අනිත් පැත්තෙන් බෙහෙත් වර්ග අරගෙන කරන්න පුළුවන්. ඒකද මේ රූපේ ආත්මය තුල තියෙනවා කියන එක නෑ ඒක නෙමෙයි. ඒ කියන්නේ ගොඩක් දුරට මේ ගොඩක් ඔය ඒ සාමාන්‍ය කෙනෙක් මහලු වීමට බේත් ගන්න ඒක ගැන නෙමෙයි මේ අදහස් කරන්නේ. සාමාන්‍ය අපගතත් කෙනෙක් සෞඛ්‍ය සම්පන්න වීම නෙමෙයි. සමහරුන්ට තියෙනවා හැඟීමක් ඇති වෙන මේ රූපය අතහර ගන්න බෑ. මේ රූපය කෙරේ දැඩි ලෙස ග්‍රහණය වෙලා ඉන්නවා. මේක මම කියලා. දැන් ඒක නිසා දැන් අපි ගත්තොත් දැන් කවුරු හරි කෙනෙක් තව කෙනෙකුට බැන්නාම මට බැන්නා මගේ දේ පැහැරගත්තා මට මෙහෙම කළා දැන් ප්‍රධානත්වයක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙකුට ප්‍රධානත්වය නොලැබුණාම මමයි උතන්ට එන්න හිටියේ මට ඕක නැතෝ ගියා කියලා ඒ ඔක්කොම ඉන්නේ ආත්ම දෘෂ්ටි හරහා තමයි. ඒක එතකොට ඒක ආත්ම දෘෂ්ටි හරහා ඒක වෙනත් සොයනස ආත්ම දෘෂ්ටියක් ඉන්නේ හැම එකම රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය ඔක්කොටම මේක ඒ ඔක්කොගෙම එකම විදිහට තියෙනවා. දැන් ඔකේ අපි තේරුම් ගන්න ඕනේ ඒකයි. දැන් රූප උපාදානස්කන්ධයට ඔය හතර ආකාර දෘෂ්ටිය තියෙනවා. ඒතර වේදනා සංඥා සංකාර විඥාන කියන ඒක උපාදානස්කන්ධ පහනේ. පහට හතර ආකාර දෘෂ්ටිය පහක ආවගම 20යි. හතර පහ 20යි. ඒකෙත් තියෙන්නේ සොයනස එතකොට වේදනාව කියන්නේ ආත්ම නෙවෙයි ආත්මය කියන්නේ වේදනාව නෙවෙයි ඒ කියන්නේ වේදනාව ගැන තියෙන වේදනං අත්තතෝ සමනුපස්සති. වේදනාව ආත්මයේ වශයෙන් දකි. ඒ කියන්නේ විඳීම. අපි කියමු සැපක් වේවා. දුකක් වේවා. දැන් අපි කෙනෙකුට දුකක් හට ගන්නවා. එතකොට මේ වෙන්නේ මොකද්ද? මේ විඳීම කියන එක ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු එකක් ස්පර්ශයේ නිරුද්ධ වෙන එක නිරුද්ධ වෙන එකක් කියලා අවබෝධයක් නැත්තම් එයාට මේ වේදනාව අපි කියමු දුකක් හට ගන්නවා කියලා දුක් වේදනාව. දැන් මෙයා දන්නේ දුක් වේදනාව හටගන්නේ ස්පර්ශයෙන් කියලා. දන්නේ නැති එක්කෙනා යා ඊට පස්සේ දුක නැතිවීම පිණිස කියලා නොයේක් තැන් වලට යනවා බාහිර හරිනවා අනේ මගේ දුක නැති කරගන්න කෙනෙක් නැද්ද කියලා කෑ ගන්නවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අර වේදනා විඳීම කියන එක ස්පර්ශය නිසා හට ගන්නවා ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා කියන එක දන්නේ නැති නිසා. එතකොට දැන් ඒකයි දැන් ඔය මේ රූප උපාදානස්කන්ධේ රූපස්කන්ධයේ සතර මහා ධාතුන්ගෙන් හට ගන්නවා කියන කාරණේ හරියට තේරුම් ගත්තොත් ඒකෙන් තමයි යා සක්කාය දිට්ඨිය නිදහස් වෙන්නේ. වේදනාස්කන්ධය ස්පර්ශයෙන් හට ගන්නවා කියන කාරණේ දන්නවනම් එයා වේට වේදනාව පිළිබඳ සක්කාය දිට්ඨිය හටගන්නේ නැති වෙන්නේ එයාට කටයුතු කරගන්න පුළුවන්. ඊළඟට ව්‍යාපෝතීජ වායු කියන එකනේ සෝයනාස් කියන්නේ රූපයට පටු ව්‍යාපෝතීජ වායු අරක ස්පර්ශයෙන් ඒ කියන්නේ වේදනාව හටගන්නේ එක්ක ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන්. දැන් වේදනාව ගැන දන්නේ නැති එක්කිනාට තේරෙන්නේ කායික වේදනාව විතරනේ. මානසික වේදනාව ගැන ගොඩක් කල්පනා කරන්නේ නැහැ මේ මානසික වේදනාව හටගන්නේ කොහොමද කියලා. අපි ගම කෙනෙක් ඉන්නවා තමන් ආස කරන තමන් ආදරය කරන තමන් කැමති කෙනෙක් තමන් බලාගෙන ඉඳිදී අහක බලන් යනවා. එතකොට හැයිට ස්පර්ශයක් හම්බ වුණා. නමුත් ස්පර්ශය නිසා එයා බලාපොරොත්තු වෙච්ච එක ලැබුණේ නැහැ. එතකොට එයාට දුක් වේදනාවක් හට ගන්නවා. එතකොට ස්පර්ශය පැත්තෙන් හටගන්නේ. නමුත් එයා ස්පර්ශය පැත්තෙන් හට ගන්නවා කියලා දන්නේ නැත්නම් එයා ඒක තමා කියලා ගන්නවා. ඔය මම කියන දෘෂ්ටි හට ගන්න විදිහ නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම අර ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. ස්පර්ශයෙන් සංඥාව හට ගන්නවා. ස්පර්ශයෙන් චේතනාව හට ගන්නවා. නාම රූපේ විඥානය හට ගන්නවා කියන කාරණාව නිවර්දිව දැනගන්න තුරු කෙනෙකුට සෝතාපන්න වෙන්න විදිහක් නැහැ. ඉතින් ඒ නිසා දැන් ඔය භාවනා කරගෙන යනකොට එකපාරට ඔය මාර්ගඵල ලබනවා කියන එක වෙන්න බැරි. දැන් බුද්ධ කාලේ වුණත් එහෙම බුදුරජාන් වහන්සේ කාලෙත් ඒ උන්වහන්සේ ඒ ධර්ම කාරණා විග්‍රහ කරනවානේ. ඒකට සංඥාව කොහොමද ස්වාමීනාන්සේ ඇතුළේ සංඥාව ගැන තියෙන තිබෙ දැන් අපි වේදනාව ගැන තව පොඩ්ඩක් කතා කරොත් මෙහෙමයි. දැන් වේදනාව ගත්තොත් අපි හොඳට තේරුම් ගැනීම පිණිස ඇහි ස්පර්ශයෙන් හට ගන්නවා තුන් ආකාර වේදනානේ සැප විඳීම දුක් විඳීම උපේක්ෂා සාගත විඳීම. කනේ ස්පර්ශයෙන් හට ගන්නවා තුන් ආකාර වේදනා සැප දුක උපේක්ෂා. නාසයේ ස්පර්ශයෙන් හට ගන්නවා තුන් ආකාර වේදනා සැප දුක උපේක්ෂා. දිවේ ස්පර්ශයෙන් හට ගන්නා තුන් ආකාර වේදනා සැප දුක උපේක්ෂා. කයේ ස්පර්ශයෙන් හට ගන්නා තුන් ආකාර වේදනා සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා.
මනසේ ස්පර්ශයෙන් ඒ කියන්නේ හිතට අරමුණක් ආවමත් මේ සැප දුක උපේක්ෂා කියන විදිහම හට ගන්නවා. එතකොට ඒ කියන්නේ එතකොට ඇහෙන් රූපයක් දකිද්දිත් තුන් ආකාරයකට වේදනා හට ගන්නවා. කනෙන් ශබ්දයක් අසද්දිත් තුන් ආකාරයකට වේදනා හට ගන්නවා. නාසයට ආග්‍රහණයක් ලැබෙද්දිත් තුන් ආකාරයක වේදනා හට ගන්නවා. ඒ කියන්නේ සමහර සුවඳක් දැනෙනකොට සතුටක් එනවා. සමහරක් දැනුණාම හිතට මේ පීඩාවක් එනවා. ඒක දුකක් එනවා. සමහරක් අවස්ථාවේදී දුක සමුකුත් නැහැ. සාමාන්‍ය උපේක්ෂාවයි. මධ්‍යස්ථයි. එතකොට දිවට රසත් එහෙමයි. දැනුණාම සැප දුක උපේක්ෂා ඇති වෙනවා. එතකොට කයට ස්පර්ශය දැනුණාම සැප දුක උපේක්ෂා ඇති වෙනවා. මනසට සිතිවිල්ලක් හටගත්තාමත් මේක ඇති වෙනවා. එතකොට තුන් ආකාරයට විඳින් හට ගන්නවා. නමුත් මේ විඳීම මේ විදිහට සැප වශයෙන්ුත් හට ගන්නවා, දුක් වශයෙන්ුත් හට ගන්නවා, උපේක්ෂාවටත් හට ගන්නවා කියලා සාමාන්‍ය මිනිස්යාට මේක තේරුමක් නැහැ. සාමාන්‍ය මිනිස්යාට උපේක්ෂා කිව්වේ දුක සැප රහිත දුක සැප රහිත. සාමාන්‍ය මිනිස්යාට මේක තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඔය සූත්‍රයේම චුල්ල වේදාල සූත්‍රයේම තියෙනවා සැප වේදනාවේදී විපරිණාම දුක්ඛ. ඒක වෙනස් වුණු දුකයි. දුක් වේදනාවේදී විපරිණාම සුඛ. දුක වේදනාව වෙනස් වුණොත් සැපයි. දැන් සැප වේදනාව නැතුව ගියාම දුක් වෙනවා. ඒකෙන් අපිට කෙනෙක් ආදරෙන් අපිට ලස්සන ආදරය කරන අපිට දරුවෙක් අපිට දෙමාපිය අපිට දකින්න ලැබෙනවා. ඒතර අපිට සැපයි. එයා මැරෙනවා. ඒක දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ සැපේ ලැබෙන එක නැති යනවා. එතකොට දුකයි. එතකොට එහෙම නැත්තම් අපිට හතුරුකම් කරන අපිට අපහාස කරන නැත්තම් කෙනෙක් ඉන්නවා. එතකොට එයා ඕන ලෙඩ වෙනවා. එතකොට අපිට පේන්නේ. ඔන්න එතකොට සැපයි. එහෙමනේ විදීම හටගන්නේ. එතකොට මේ විදිහට මේ එහෙම තමයි තියෙන්නේ. එතකොට මේකේ පෙන්වා දෙන්නේ මේ උපේක්ෂා වේදනාව අපස්සේ එතන තියෙන මුලාවමයි, මෝහෙමයි. අවිද්‍යාව තියෙනවා මේකට. ඒකයි පෙන්වා දෙන්නේ. ඒකයි සෝනසේ අවිද්‍යාව කියලා කියන්නේ ඒක මන්ද. ඒක පෙන්වා දෙන්නේ මෙහෙමයි. සැප වේදනාවට රාග අනුසය වැඩ කරනවායි. දුක් වේදනාවට පටිඝ අනුසය වැඩ කරනවායි. උපේක්ෂා වේදනාවට අවිජ්ජා අනුසය වැඩ කරනවා. ගැලේ මමයේ මාගේ කියලාම මේක ගන්නෙ. ඒ උපේක්ෂාවට අල්ලන්නම බෑනේ සාමාන්‍ය මනුස්සයාට මේ උපේක්ෂා වේදනාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ විදීම පිළිබඳ හොඳටම නුවණින් විමසලා අධ්‍යයනය නොකළොත් ඒ කිනාට හොයාගන්න බෑ උපේක්ෂා දැන් තමන්ට උපේක්ෂා විදීමක් තියෙනවා මේ උපේක්ෂා විදීම ස්පර්ශය පැත්තෙන් හටගත්තා කියලා හොයාගන්න බෑ. එතකොට එයා ඒ අවස්ථාව ගන්නෙත් මම කියලාමයි. අනිත් දෙක යාට සාමාන්‍යයෙන් තේරෙනවා. සැපක් ආවත් මේ සැපක් කියලා තේරෙනවා. රාගානුසය සහ පටිඝානුසය. ආරක තේරෙන්නේ නැහැ. ඒක නවිජ්ජාව එච්චර සියුම් විදිහට මේ ජීවිත අභ්‍යන්තරේ තියෙන එකක් නෙමෙයි. එතකොට මේ ධර්මයේ පෙන්වා දෙන්නේ මේ වේදනාව හේතුවක් නිසානේ හටගන්නේ, ස්පර්ශය නිසා හටගන්නේ. ඒතර ස්පර්ශය නිසා හටගන්න වේදනාව ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. එහෙනම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ මේ ස්පර්ශ නිරෝධය තේරුම් ගත්තොත්. නැත්තම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න විදියක් නැහැනේ. ස්පර්ශයේ අනිත්‍ය තේරුම් ගත්තොත් තමයි තේරුම් ගන්න තියෙන්නේ. ස්පර්ශය අනිත්‍යයි කියන කාරණේ. ඒ ස්පර්ශය දැන් එතකොට ඒක තේරුම් ගන්නත් බෑට සිහිය නැත්තම්. අයියා සිහියෙන් ඉන්න ඕනනේ. එයා සිහියෙන් ඉන්න ඕනේ තමන් අරමුණු ගනිද්දී ආයතන හයෙන් සැප හට ගන්න එක, දුක් හට ගන්න එක, උපේක්ෂාව හට ගන්න එක, ඒක නැති වෙනගෙන තමන් සිහියෙන් ඉන්න ඉපේ. ඒතර තමයි දැනගන්නේ තමන්. ඒ දැනගත්තොත් තමයි තේරෙන්නේ මේක අනිත්‍ය වෙනවනේ කියලා. එහෙම නැත්තම් දැන් සාමාන්‍ය මිනිස්සයාට සිහිය නැහනේ. මිච්ඡා සතියනේ තියෙන්නේ. ඒ කියන්නේ එක එක වැඩ පොළවල් ගැන, එයා කරන්න ඕනේ වැඩ ගැන, ගොඩ නැගිලි ගැන, රහී රසාවල් ගැන මේවා ගැන සිහිය තියෙන්නේ. ඒතර ඒ සිහිය ආයෙත් වෙන්නේ මිච්ඡා සතියටනේ. මේ මිච්ඡා සතියෙන් සම්මා සතියෙන් ඇති කරන දේ ඇති කරන්නේ නැහනේ. දැන් අතනෙම නෙමෙන්නේ. වේදනාව විඳීම හට ගැනීමත් විඳීම නැතිවීමත් බලන්න එයා තමා තුළ සිහිය පිටවගෙන ඉන්නවා. ඒ තමා තුළ සිහිය පිටවගෙන එයා ඇවිදිනවා කරනවා. තමා තුළ සිහිය පිටවගෙන ආහාර ගන්නවා. තමා තුළ සිහිය පිටවගෙන වාඩි වෙනවා. තමා තුළ සිහිය පිටවගෙන බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට තමන්ට තේරෙනවා ඔන්න සැප වේදනාවක් හට ගන්නවා. ඔන්න දුක් වේදනාවක් හට ගන්නවා. ඔන්න උපේක්ෂා වේදනාවක් හට ගන්නවා. ඔන්න සැප වේදනාවක් නැතුව යනවා. ඇයි අර සිහියෙන් ඉන්න නිසා නැති වෙනවා පේනවා. ඔන්න දුක් වේදනාවක් නැති වෙනවා. එතකොට මේ ස්පර්ශය නැති වීමෙන් වේදනාවක් නැති වෙනවා කියන්නේ එයා තේරුම් ගන්නවා. අන්න එතකොට තමයි එයාට ඒ පිළිබඳ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ. සංඥාවත් එහෙම. දැන් සංඥාව ගැන පෙන්වා දෙන්නේ සංඥා 6යි.
රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. ඒ කියන්නේ දැන් ස්පර්ශය දැන් ඇහැ රූපයයි විඥානයයි ස්පර්ශ වෙනවනේ. ස්පර්ශ වෙච්ච ගමන් විඳීම හට ගන්නවා. එතකොට ඇහැ රූපය විඥානය ස්පර්ශ වෙච්ච ගමන් විඳීමත් හට ගන්නවා, සංඥාවත් හට ගන්නවා. ස්පර්ශයෙන් තමයි සංඥාව හට ගන්නවා. සංඥාව හට ගන්නවා. එතකොට දැන් මේ සංඥාව හට ගන්න ස්පර්ශයෙන් කියලා දන්නේ නැත්නම් එයා මේ හඳුනා ගන්න දේ සංඥං අත්තතෝ සමනුපස්සති. මේ සංඥාව තම ආත්මයේ වශයෙන් දකි. සංඥාවන්තං වා අත්තාන සමනුපස්සති. ආත්මය තියෙන්නේ සංඥාවෙන් හට අරගෙන කියලා දකිනවා. එහෙම නැත්නම් මොකද හේතුව ඒක එහෙම දකින්න විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් සාමාන්‍යයෙන් අපි කියමු ඔන්න දැන් අපේ මේ ශරීරේ. දැන් මේ ශරීරේ තියෙන කෙනෙක් සමාධියක් වඩනවා කියමු. සමාධියක් වඩලා ඔන්න පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ තිපැද්දෙව්වා කියමු. දැන් මේ පංච පාස්කන්ධ දන්නේ නැහැ කියමු යා. දැන් එයා චිත්ත සමාධිය වැඩුව ධ්‍යාන හතරටම. දැන් එයාට හිතෙනවා කියමු මනෝකය මේ ශරීරයෙන් පිට කරන්න. එතන බුද්ධ දේශනාවේ තියෙනවා මේ කඩුවෙන් කොපුවෙන් කඩුව ඇදලා ගන්නවා වගේ උණ ගහෙන් උණ බටේ ඇදලා ගන්නවා වගේ තනකොළ ගහෙන් තනකොළ බටේ ඇදලා ගන්නවා වගේ මේ ශරීරයෙන් මනෝකය අයින් කරන්න පුළුවන් කියනවා. දීඝනිකාය ගොඩාක් සූත්‍ර තියෙනවා ඒක දේශනා කරලා. අපි කියමු ඉතින් හතරවෙනි ධ්‍යානෙ වඩපු කෙනෙක් අපි කියමු යා ඔන්න චිත්ත වශී ප්‍රාප්ත කරගෙන. මොකද මට එහෙමත් හම්බෙලා තියෙනවා. චේතෝ වශී ප්‍රාප්ත කරගෙන සමාධිය. ඊට පස්සේ සමාධිය තුලින් ඉඳලා ඔන්න මනෝකය පිට කරනවා. දැන් මනෝකය පිට කළා එයා වටපිට බලන. දැන් එයා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළා නෑනේ. එතකොට එයා හිතනවා ඒ සංඥාව ආත්මය කියලා. ආයිත් එතනට වෙනවනේ. එතනට වෙනවනේ. ඒතර එයා හිතන මේක තමයි එහෙනම් ආත්මය තමයි ගියේ ආත්මය තමයි ආවේ. ඇයි ඒක හැම එකක් මෙයා අපිට තියෙන සංඥාවකින් නෙගන්නේ. සංඥාවකින් ගන්න නිසා ඒක වෙන්නේ. ඒතර මේ සංඥාව ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා තේරුණා. ඊළඟේ සොයනසර අසරීරන් ගුවාසයන් අර ගිහිල්ලා කොච්චර ගිහිල්ලා ආවත් එතනට එන්න ඕනේ කියන එක නේද? දූරංගමං දූර ඒ කියන්නේ ඒ හිතේ ස්වභාවය. දූරංගමං ඒකචරං අසරීරං ගුවාසයන්. ඒ කියන්නේ දූරංගම දුර ගමන් යනවා. ඒකචරං තනියම හැසිරෙනවා. අසරීරං ශරීරයක් නැහැ. ගුහාසයන් මේ ශාරීරියේ නැමැති ගුහාවේ වාසය කරනවා. ඔව්. එතකොට මේ චිත්තං සංඤ මෙස්සන්ති. ඒ වගේ යමෙක් මේ සිත දමණය කරයිද මොක්ඛන්ති මාර බන්ධනය තමයි කියන මාර බන්ධනයක නිදහස් වෙන්නේ. එතකොට මේ ওই සක්කාය දිට්ඨිය කියන එක දැන් ඇත්තෙන්ම ඔය අපිට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න හම්බ වුණොත් මේ ජීවිතේ මම හිතනවා මේ ජීවිතේ ප්‍රශ්න වලින් 99ක් ඉවරයි කියලා. රහත් වෙන්න හෝ අනාගාමී වෙන්න හෝ සකදාගාමී වෙන්න හෝ නෙමෙයි කල්පනා කර යුත්තේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කර ගැනීමටයි. මොකද හේතුව එක දවසක් දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා මේ සතෙන් පහර කාපු කෙනෙක් ඒ වගේ කලබලයට සතෙකින් පහර කවුත් ඉක්මනට යා බෙහෙත් කරන්න දුවනවනේ. ඒ වගේ කාමරාගේ ප්‍රහාණය කිරීම පිණිස වෑයම් කළ යුතුයි කියලා මේ දෙවි කෙනෙක් කියලා බුදුරජාන් වහන්සේට කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතෙකින් පහර කාපු කෙනෙක් වගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම පිණිස වෑයම් කළ යුතුයි කියනවා. කාමරාගේ නෙමෙයි. ඒ කියන්නේ කාමරාගේ ප්‍රහාණය වෙයි. සක්කාය දිට්ඨිය තමයි අරමුණු කරන්නේ. ආර ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ ඒක සක්කාය දිට්ඨිය. වෙන්න ඕනේ මම අනාගාමී වෙන්න ඕනේ කියන කාරණා නෙමෙයි. රහත් වෙනකෝ අනාගාමී වෙනකෝ එයා කවදා හරි කරගනි. අමාරු දේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම. දැන්නම් පේන රූප වේදනා සංඥා. දැන් සංකාර සහ විඥානක් තියෙනවානේ. ඒක තමයි. එතකොට මේ එකක් ගානේ දැන් අපි ගත්තොත් ඔය පංච උපාදානස්කන්ධය පිළිබඳ භාවනාව දැනගන්නම ඕනේ මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. දැන් මේක ගැන මේ අහුවෙන්නේ ගොඩක් ඔය යෝගීන් අහුවෙන්නේ මේ භාවනා අවබෝධ කළා කියන දෘෂ්ටියට එන්නේ මේ පිළිබඳ තියෙන දැනුම නැති නිසා. ඒ කියන්නේ බුද්ධ දේශනා පිළිබඳ දැනුම නැති නිසා. ඒගොල්ලෝ හිතනවා මේ යමක් අරමුණු නොවිච්ච පමණින් ප්‍රහාණය වුණා කියලා. ඒ කියන්නේ දැන් භාවනා කරගෙන යද්දි සමහර ආස්ථා කෙනෙකුට කය නොදෙනිය යන්න පුළුවන්. කය නොදෙනිය යනවා කියන්නේ කය ප්‍රහාණය වුණා නෙමෙයි. දැන් නිින්ද ගියාම අපි කය දන්නෙත් නැහැ හිත දන්නෙත් නැහැ. අවබෝධයක් නෙමෙයිනේ. ඉතින් ඒ නිසා
මේ භාවනා කරගෙන හිත වුණත් නොදෙනිය යන අවස්ථාවල් එන්න පුළුවන් කියනවා. නමුත් ඒක අවබෝධයක් නෙමෙයි. අවබෝධයක් නෙමෙයි. ඒක ප්‍රහාණයකුත් නෙමෙයි. ප්‍රහාණය නම් එතන දැනුමක් තියෙන්නම ඕනේ. මොකද ප්‍රහාණය කියන එක ඥානයක්. ඒ දැනීමද සොයනස සොයනස ඔව් කියහනන්න. නෑ මම කියන්නේ හිතේ සොයනස රූප වේදනා සංඥා සංකාර විඥානය කියන එකනේ දැනීම කියන එක. ඒ දැනීම එතන හට ගැනීම නෑ. මේ හැම එකකටම මම හැම එකටම සොයනස කියන හැම එකටම. හැම එක මම දන්නවා සමහර භාවනා ක්‍රමවලදී උගන්වනවා විශේෂයෙන්ම බුරුම ක්‍රමවලදී තිබිලා තියෙනවා. ওই ධර්ම කියලා උගන්වනවා. මේ විඥාන ගැන නොදැන ගිය ගමන් අවබෝධ වුණා කියලා. ඒක ඒකේ ධර්මයේ තුලට ඒක ගලපන්න බෑ. ධර්මයේ තුල කියන්නේම ඥානයක් ගැන. ඥානයක්. ඒ කියන්නේ මේ අපි ගත්තොත් සෝතාපන්න වෙනවා කියලා කියන්නේ ඒක ඥානයක්. ඒක අවබෝධයක්. අපි තවත් පැහැදිලිව කියනවා. මොකද මේ අවබෝධය තමයි යාට ඒ අවබෝධය තුල තමයි යාට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ. ඒතර සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ භාවනාවක අත්දැකීමකින් කියලා අපි සාමාන්‍ය දැන් සම්මුතිය කතා කරනෝනේ. ඒතකොට මේ අත්දැකීම කියලා ගොඩාක් විට කරන්නේ නොදෙනිය යමක් ගැනයි. දැන් මට ගොඩක් සමහර යෝගී මට හම්බෙලා තියෙනවා. ඔය ඉස්සර මම බණ භාවනා කරේ හැමතැන මම ඉස්සර ඇවිද ගිහපු කාලයක් තිබ්බා. ඉතින් යෝගී ඒගොල්ලන්ගේ අත්දැකීම් කියනවා. මේ භාවනා කරගෙන ගියා අනිත්‍ය මෙනෙහි කරගෙන ගියා අනිත්‍ය මෙනෙහිවිලා එකපාරට නොදෙනි ගියා කියනවා. හිතන්නේ මේ නොදෙනි ගියා කියන්නේ ඒ අනිත්‍ය සම්බන්ධ තිබිච්ච සංස්කාර ගෙවුණා. ඒ කියන්නේ එතකොට සෝවාන් වුණා. යාම තනියම තීරණය කරනවා. එක්කෝ ඉතින් ඊට පස්සේ එක්කෝ ඉගෙන අවබෝධ නැති ගුරුවරයෙක් කියනවා දැන් එනම් ඔයා මේ සෝවාන් වුණා කියලා. ඇත්තම ඒක බුද්ධ දේශනාවට එක ගලපන්න බෑ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් එහෙම වුණාම අපි ඒකට බැනලා අපහාස කරලා ගරහලා හරියන්නේ නැහැ. මොකද ධර්මයේ කතා කරොත් යම් සමාජයක ඒකේ හොරෙන් හරි ඒක පුරුදු කරන කෙනෙක් ඉන්නවමයි කොහේ හරි. මොකද කතා කරන ධර්මයේ පුරුදු නොකරන ලෝකයක් දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ කතා කිරීම පමණයි. ක්‍රියා කරන්නේ නිතහනම්. ඉතින් එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. කතා කරන ධර්මයේ පුරුදු කරනවා මනුස්සය. පුරුදු කරන් හිතෙනවා සමහර අයට. ඒතර පුරුදු කරන්න පටන් ගන්නවා. ඉතින් පුරුදු කරන්න පටන් ගන්නකොට යා නොම කියන්න උනත් ඉඩ තියෙනවා. ඒක සොයනස පටන් ගැනීමේදීම රූපයෙන් කරන එක වැඩි පහසු වෙනවා නේද නේ? රූපේ සහ ස්පර්ශය නෑ මෙහෙමයි. එයා රූපේ කුමක්ද? රූපේ හට ගැනීම කුමක්ද? රූපේ නිරෝධය කුමක්ද? රූපේ නිරුද්ධ වෙන්නේ නියම විදිහට කොහෙද කියන කාරණේ දැනගන්න ඕනේ. ඒත් රූපේ කියන්නේ සතර මා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. එතකොට ආහාර ප්‍රත්‍යයෙන් රූපේ හට ගන්නවා කියලා බුද්ධ දේශනාවේ විස්තර කරනවා. ආහාරය නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිරුද්ධ වීම ප්‍රතිපදාව දේශනා කරලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එතකොට ඒ කියන්නේ නිරුද්ධ වීම කියලා එතන අදහස් කරන්නේ తాවකාලිකව නෙමෙයි. නිරුද්ධ වීමයි. එතකොට වේදනාව පෙන්වා දෙනවා ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. එතකොට ස්පර්ශ සමුදයෙන් වේදනාව සමුදය වෙනවා. ඒ කියන්නේ ස්පර්ශය හට ගැනීම වේදනාව හට ගන්නවා. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැති වෙනවා. ස්පර්ශය නැති වෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට සංඥාවත් එහෙමයි. එතකොට ස්පර්ශයෙන් සංඥාව හටගන්නේ. තින්නම් සංගති පස්සෝ කියනවා. ඔව්. එතකොට ස්පර්ශයෙන් හටගන්නේ සංඥාව. එතකොට දැන් පංච උපාදානස්කන්ධේ නෝනින් විමසන්න ඕනේ කෙනා එහෙමනම් දැනගන්න ඕනේ ස්පර්ශය ගැන. ස්පර්ශ ගැන දැනගන්න ඕනේ කෙනා දැනගන්න ඕනේ ආයතන 6 ගැන. එතකොට එකට එකක් සම්බන්ධයි. මොකද හේතුව දැන් මේ ආයතන 6 ගමු. එයා ඇසත් අනිත්‍යයි. කනත් අනිත්‍යයි. නෑ ඇසත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි, විඥානය අනිත්‍යයි කියලා දැනගත්තොත් තමයි ස්පර්ශ අනිත්‍ය කියලා දැනගන්නේ. දැන් ඒක සූත්‍රයක් තියෙනවා ဒုတိ ය ද්වය සූත්‍රය කියලා සංයුත්ත නිකායේ. ඒක තියෙනවා මහණෙනි ඇස අනිත්‍යයි දුකයි විපරිණාමයෙන් යුක්තයි. වෙනස් වෙන සුළුයි. ඇසට පෙනෙන රූප අනිත්‍යයි දුකයි වෙනස් වෙලා යනවා. ඒතර ඇසත් වෙනස් වෙනවා, ඇසට පෙනෙන රූපෙත් වෙනස් වෙලා යනවා. ඒතර බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි ඇසත් රූපයත් නිසා හටගන්න විඥානය නිට්ටය වේද? ඒකත් අනිත්‍යයි. ඔව්. ඒ අනිත්‍ය දෙකක් ආධාරයෙන් හටගන්න එක ඒකත් අනිත්‍ය වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා මේ තින්නම් සංගති පස්ස මේ තුන එකතු වෙනවා ස්පර්ශය කියන්නේ. මහණෙනි ඒ නිසා ස්පර්ශය අනිත්‍යයි. ඒතකොට අනිත්‍ය ස්පර්ශයෙන් හටගන්න විදීමක් ඇද්ද ඒක නිට්ටය වේවිද කියලා අහනවා. ඒකත් අනිත්‍යයි. ඒකත් අනිත්‍යයි. ඒ වගේ අර බුදුරජාණන් වහන්සේ මේක විස්මතු කළා දෙන්න විදියෙන් තමයි අපි මේක තෝරගන්නේ. මොකද නැතුව අපි මේක හොයාගන්න මේක නිකන් කලවම් වෙච්ච පාටක් වගේ.
ඒක තමයි ඔක කඩලා බැලුවම දැන් අපිකම රතු පාට, නිල් පාට, කහ පාට, කොළ පාට ඔක්කොම කලවම් වෙලා තියෙනවා කියලා. ඉතින් මහා ප්‍රඥාවන්තයෙක් කියලා මේක බෙදුවා. මෙන්න මේ කොටස රතු පාටයි කියලා. මේ කොටස නිල් පාට. ඒ වගේ තමයි උන්වහන්සේ මේක විග්‍රහ කළේ. නැත්තම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් තොරව කිසි කෙනෙකුට මේක හොයාගන්න බෑ. ඇයි මේක ප්‍රඥාවෙන්මනේ බලන්න තියෙන්නේ. නැත්තම් මේ වෙන් කරලා මේ අපිට ගලවලා බලන්න බෑනේ. එතකොට දැන් ඇස කන්නාසි දිවකය මනස ගැනත් දැනගන්න ඕනේ. ඊළඟට බාහිර ආයතන ගැනත් දැනගන්න ඕනේ. විඥාන ගැනත් දැනගන්න ඕනේ. ස්පර්ශ ගැනත් දැනගන්න ඕනේ. එතකොට තමයි යාට වේදනාව ගැන දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකට එක සම්බන්ධයි. ඇයි වේදනාව අනිත්‍ය කියලා දැනගන්න විදියක් නැත්නම්? ඒකට සංඥාවත් සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනවා. ඒතර සංස්කාරයන් කොහොමද? සංස්කාර ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා තියෙන එතන චෛමේ භික්කවේ චේතනාකාය. චේතනාකාය 6 කියලා. ඒ කියන්නේ දැන් ඇහෙන් රූපයක් දැක්කාම දැන් අපි ගත්තොත් ඔන්න විඳීමක් හට ගන්නවා. රූපය හඳුන ගන්නවා. ඒ හඳුනගත්තු රූපය ගැන තමයි චේතනා පහළ වෙන්නේ. ඒ චේතනා පහළ වුණාම තමයි ඒක ක්‍රියාත්මක කරන්නේ. ඒකයි සංස්කාර හැටියට එතනදී බුදුරජාන් වහන්සේ පංච උපාදානස්කන්ධී සංස්කාර හැටියට පෙන්වා දෙන්නේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියලා. ඒකයි ඔය දේශනාවල් අපි බොහෝ කලක් තිස්සේ හැදාරිය යුත්තේ. මොකද සංඛාර කියන වචනේ ආපු ගමන් එක්ක උතන ඒක පටලව ගන්න එනවා කාය සංස්කාරයක් දන්නේ නැහැ. ඕක වචී සංස්කාරද, ඕක චිත්ත සංස්කාරද. ඒ තුනට තමයි යන්නේ. ඒකට යනවා. දැන් මේ ඒක නෙමෙයි කියන්නේ. මේ කියන්නේ සංචේතනා කියලා. එතකොට මේ දේශනාව අපි අහලා තියෙන්න ඕනේ. ඒ ශ්‍රාවකයෝ නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයෝ කරපු සාකච්ඡාව ගැන අපි දැනගෙන තියෙන්න ඕනේ. නැත්නම් අපි මේක දන්නේ නැන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය තුල සංඛාර උපාදානස්කන්ධය කියලා කියන්නේ චේතනාව. ඒ චේතනාව පෙන්වා දෙන්නේ රූපය මුල් කරගෙන අපිට චේතනා හට ගන්න ඕන නම් රූප සංචේතන. කෙනෙක් අපි අහන ශබ්දයේ මුල් කරගෙන චේතනා හට ගන්න ඕන නම් ඒක ශබ්ද සංචේතන. එතකොට ගඳ සුවඳ මුල් කරගෙන චේතනා හට ගන්න ඕන නම් ඒක ගන්ධ සංචේතන. රසය මුල් කරගෙන චේතනා හට ගන්න නම් රස සංචේතන. ස්පර්ශය මුල් කරගෙන චේතනා හට ගන්න ඕන නම් ස්පර්ශ සංචේතන. හිතට එන සිතුවිලි මුල් කරගෙන චේතනා හට ගන්න ධම්ම සංචේතන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ චේතනාව හටගන්නේ ස්පර්ශයේ පැත්තෙන්. එතකොට ස්පර්ශය අනිත්‍ය වෙනකොට චේතනාව අනිත්‍ය වෙනවා. එතකොට ස්පර්ශය තියෙන ගමන් තමයි චේතනාව වැඩ කරන්නේ. ඊට පස්සේ චේතනාව නැති වෙන්නේ ස්පර්ශය නැති වෙන්නේ. එතකොට මේ සනස ඕක තමයි මම හිතන්නේ මම තවත් මේ වැඩසටහනකට ඔක අහන්න කියලා මම ඉස්සරෙන් හිතාගෙන හිටියේ. දැන් ඔය අනිත්‍ය මෙනෙහි කරනවා කියන එක ඇතිවීම නැතිවීම කියන එක මෙනෙහි කළ යුත්තේ මෙලෙසයි නේ ස්වාමීන්. ඔව් දැන් මේක නැත්තම් කොහොම මෙනෙහි කරන්නේ කොහොමද? අනිත්‍ය ඒ හැම මොහොතින් මොහොත අනිත්‍ය මෙනෙහි කරනවා කියන්නේ මේකයි. දැන් ඔය බටහිර භාවනා ක්‍රම වල ගොඩාක් වැරදිච්ච තැනක් නෝතන. මේ පිළිබඳ ගැඹුරට අධ්‍යයනය කරන්නේ නැතුව ඇති වෙනවා නැති වෙනවා කියලා නිකන් අපි මෙනෙහි කරනවා. සාමාන්‍යයෙන් ආරම්භක පියවර හැටියට නම් කමක් නැහැ. දැන් අපි ගත්තොත් ආශ්වාස ප්‍රශ්වාස උනත් ආශ්වාසයක් ඇති කරගත්ත හුස්ම ඉහළට ගත්තොත් ඒ ගත්ත හුස්ම ඉහළට ගියා කියන එක නැති වුණා කියන එකනේ. හුස්ම පාළට හෙළුවා කියන්නේ නැති වුණා කියන එකනේ. එතකොට ඒකත් ඇතිවීමක් නැතිවීමක්. දැන් අත මෙහෙම උස්සලා අත පල්ලෙහාට ගත්තා කියන ඒක නැති වුණා කියන එකනේ. ඉතින් හැමතිස්සෙම ඒ ඇතිවීම නැතිවීම කියන එක තියෙනවා. නමුත් ඒක හේතුඵල ධර්මයේ අවබෝධ වෙන්නේ නැහැ. ඔය කියන ක්‍රමයට බැලුවේ නැත්තම්. ඒතර ඇතිවීමටත් හේතුකාරක එකමයි නැතිවීමටත් හේතුකාරක එකමයි. යම් හේතුවකින් හට ගන්නවාද ඒ හේතු නැති වෙනකොට ඒක නැති වෙනවා. නැති වෙනවා. ඒකනේ දැන් ඔය සෝතාපන්න වීම ගැන ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඉඳලම මේ පෙන්වා දෙන්නේ යංකින්චි සමුදේ ධම්ම. සබ්බන්තං නිරෝධ ධම්මං කියන එකනේ ධම්මැස කියන්නේ. ධම්මැස කියලා ධම්මචක්කු කියලා විස්තර දැන් සෝතාපන්න වෙනවා කියන්නේ ධම්මචක්කු. ධර්මයේ තුලින් බලන විදිය අවුවෙන එක. එයාට ධර්මයේ තුලින් ජීවිතේ බලන්න පුළුවන්. ඒක තමයි ධම්මැස. ඒ ධම්මැස විස්තර වෙන්නේ කොහොමද? යංකින්චි සමුදේ ධම්ම. යම් කිසිවක් හට ගන්නා ස්වභාවයෙන් යුක්තයිද? සබ්බන්තං නිරෝධ ධම්ම. ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට යම් කිසිවක් හට ගන්නා ස්වභාවයෙන් යුක්තයිද කියන එක තේරුම් ගන්න හේතුඵල දැනගන්න ඕනේ. සබ්බන්තං නිරෝධ ධම්ම. ඒ සියල්ල ඒ හේතු නැති වෙන එකට ඵලෙ නැතිවීමේ ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඒක දැක්කොත් තමයි යාට ධම්මැස තියෙන්නේ. එතන අනිත්‍යතාවය එනවා එතන. ඔව් දැන් හේතුවෙන් ඇති වෙනවා නැති වෙනවා. ඒ කියන්නේ අනිත්‍යයි කියන එක. අනිත්‍ය කියන්නේ දැන් හේතුවක් නිසා නම් ඵලය හටගන්නේ. ඒ හේතු නැතිවීමෙන් ඵලය නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ හරිය ලස්සන උපමාවලින් ඕවා දේශනා කරලා තියෙනවා. එක තැනක උන්වහන්සේ උපමාවක් දේශනා කරනවා. ඒක දේශනා කරන නන්දක සූත්‍රයේ නන්දක කියන රහතන් වහන්සේ.
ඒකේ දේශනා කරන්නේ මේ විදිහටම ගහක් තියෙනවා. මේ ගහේ හේවණල්ලක් තියෙනවා. ඉතින් කෙනෙක් මේ හේවණල්ලේ යටට යනවා. ගිහලා ඉඳලා කල්පනා කරනවා මේ හේවණල්ල ආත්මයයි. ඒක හරිද කියලා අහනවා. නෑ කියනවා. මොකද හේතුව හේවණල්ල තියෙන්නේ ගහ ප්‍රත්‍ය කරගෙන, ගහ උපකාර කරගෙන. යම් දවසක ගහ කැපුවොත් හේවණල්ල නෑ කියනවා. එතකොට මේ ගහ කියන දේ තියවිච්ච නිසා තමයි හේවණල්ල කියන ඵලය තියෙන්නේ. ඒතර ගහ කියන හේතු නැති වෙච්ච දවසට හේවණල්ල කියන ඵලෙ නැතු වෙනවා. ඉතින් ඒ වගේ හරි සරල උපමාවලින් ඒ රහතන් වහන්සේලා ඒ කාලේ අපිට දේශනා කරලා තියෙනවා. එතකොට මේ වගේ තමයි අර චේතනාව තේරුම් ගන්න තියෙන්නේ. ඒතර විඥානය සොයන්නේ විඥානය ගැන තමයි. විඥානය ටිකක් අර බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල විඥානය ගොඩක් විස්තර කර ගිහිලා තියෙන එකයි. විඥානය විස්තර කරන්නේ නාම රූප නිසා විඥානය හට ගන්නවා. නාම රූප නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා කියලා. එතකොට මේ විඥානයේ නාම රූපය බැඳලා තියෙනවා. ඔව් අරකට ස්පර්ශය විතරයි. ස්පර්ශය නිසා වේදනාව. ස්පර්ශ නිසා සංඥාව. ස්පර්ශ නිසා චේතනාව. එතකොට නාම රූප නිසා විඥානය. දැන් බලමුකෝ නාම ගැන විස්තරේ. නාම ගැන කොහොමද තියෙන්නේ? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. දැන් බලන්න මහත්තයා හරි පුදුමයි මේ බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයන්. වේදනා, සංඥා, චේතනා. දැන් මේ තුනම හටගන්නේ ස්පර්ශයෙන්. පස්ස දැම්ම හතරට. වේදනා, සංඥා, චේතනා, පස්ස. නමුත් දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපි ඉගෙන ගත්තේ මෙහෙමනේ. පස්සෙන් ස්පර්ශයෙන් වේදනාව, ස්පර්ශයෙන් සංඥාව, ස්පර්ශයෙන් චේතනාව. දැන් මෙතන කියන්නේ වේදනා, සංඥා, චේතනා තුනයි. ඒක හටගන්නේ ස්පර්ශයෙන් නිසා ස්පර්ශය ඊළඟට දැම්මා. මේ හතරම හටගන්නේ මානසිකාරයෙන් නිසා ඊළඟට මානසිකාරය දැම්මා. අර විඥානෙත් එමය රූප, වේදනා, සංඥා, සංකාර විඥාන දැම්මේ ඔක්කොම පදනම් වුණේ විඥාණය නිසා. මෙතන මානසිකාරය. මානසිකාරය. එතකොට ඒ ක්‍රමයේ අපි හරියට අර ධර්මයේ හදාarලා උඩින් පල්ලෙන් ගන්න නැතුව තේරුම් ගත්තොත් මිසක් එහෙම නැත්නම් මේක තේරුම් ගන්න විදියක් නැහැ. එතකොට මේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර කියන මේ පහට තමයි නාම කිව්වේ. දැන් සාමාන්‍ය පසු කාලීන වෙද්දී නාම රූප වෙනස් විදිහකට විග්‍රහ කරන අපි දැකලා තියෙනවා. මේ පංච උපාදානස්කන්ධෙම දෙකට බෙදෙනවා. රූපය කියන එක රූපස්කන්ධෙට දානවා, වේදනා, සංඥා, චේතනා මේ වේදනා, සංඥා, සංකාර, විඥාන නාමයට දානවා. නමුත් බුද්ධ දේශනාවක නෑ එහෙම. දේශනාවල නාම විස්තර වෙන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියලා. ඒතර මේක මේ ටිකයි වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාරයි ඊළඟට සතර මහා ධාතුයි සතර මහා ධාතුන් හටගත්තු දේවල් කියන මේ නාම රූප දෙකින් තමයි විඥානය හටගන්නේ කියලා විස්තර වෙන්නේ. දැන් එතකොට මෙතන තවත් අපි විස්තර කළොත් තේරුම් ගත්තොත් වේදනාව තියෙන්නේ පස් ඒ චේතන වේදනා සංඥා චේතනා කියන තුන තියෙන පස්සෙන්නේ. ඒතර ස්පර්ශය තුල අනිවාර්ය විඥානය තියෙනවානේ. ඒතර විඥානයේ ක්‍රියාකාරීත්වයක් එක්කනේ මේ ඔක්කොම තියෙන්නේ. ඔව්. එතකොට ඒ නිසා එතකොට අපිට පේනවා මේ නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය තුලින්මයි විඥානයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ කියන්නේ. මේකෙන් බාහිර නෙමෙයි. ඒකයි මට මතක හිටිට මහා නිදාන සූත්‍රයේ වෙන්න ඕනේ. ඒකේ විස්තර වෙනවා. ඒකේ කියනවා මේ මහණෙනි මෙපමණකින්ම ඉපදීම ජරා උපදින්නේද වේ දිරන්නේද වේ මැරෙන්නේද වේ කියලා ඔහොම කියලා කියනවා. මේ විඥානේ නාම රූපයෙන් බැහැරට නොයයි කියලා. කියනවා විඥානේ නාම රූපම්ම නාපරං ගච්ඡති. නාම රූපයෙන් බැහැරට නොයයි. එහෙමනම් මේ විඥාන කියන එක කවදාවත් මේ නාම රූපයෙන් නැති තැනක නැහැ. එහෙනම් අද අපි මැරෙන එකට විඥානය චුත වුණොත් දැන් විඥාන චුත වෙනවනේ මැරෙනකොට. ඔව්. එතකොට මැරෙනකොට විඥානය චුත වෙනකොට මේ විඥානය කියන එක මොකෙන් හටගත්තු විඥානද චුත වෙන්නේ? නාම රූපයෙන් හටගත්තු එකක්. ඒතර ආයි යන්නේ නාම රූපයකට යන්නේ. එතකොට මොකද ඔක කියලා තිබ්බා අර පරිසින්දී චිත්තය විඥානේ දැන් එහාට ගමන් කිරීමේදී චුති චිත්තේ ඔක්කොම විඥාන ධාරාවක් දැන් ඒකනේ ඔය තේරවාද සම්ප්‍රදාය තුළ කියන්නේ මේකේ අතරක් නැහැ කියලා. අතරක් නැහැ. ඒ අතරක් අතරභාවයක් නැහැ. හරි ඒක. ඒ අතරක් නැහැ කියන එක තමයි හරි. මොකද විඥානේ චුත වෙනකොට නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු විඥානය චුත වෙන්නේ. ඒ චුත වෙන්නෙම උපතක් කරා. එතකොට දැන් ඒ විඥානේ උපතක් කරා චුත වෙන්නේ භවයේ හැදිලා නිසා. භවපච්චය ජාතිනේ. දැන් ඒකනේ දැන් ඔය පටිච්චසමුප්පාදයේ පංච උපාදානස්කන්ධයේ ආයතනයි මේ පිළිබඳ දැනුමක් නැති කෙනෙකුට
මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා කියන එක කරන්න පුළුවන් කියලා අපිට නම් හිතා ගන්න අමාරුයි. මොකද හේතුව මේ ධර්මයේ තුල ඒක හිතා ගන්න බෑ. මොකද ධම්මට්ඨිත ඥානය කියන එක විස්තර කරනවා මේ සංයුත නිකායේ සංයුතේ විස්තර කරන ඉස්සෙල්ලා ඔන්න යාට ඥානයක් තියෙනවා. මොකද්ද ඥානේ? ජාතිපත්ත්‍ය ජරා මරණන්ති ඥානං. ජරා මරණ හටගන්නේ මේ ඉපදීම නිසා කියලා ඔන්න අවබෝධයක් තියෙනවා. ඊළඟට තියෙනවා භවපත්ත්‍ය ජාතිති ඥානං. ඉපදීම හටගන්නේ භවය නිසායයි කියලා ඥානයක් තියෙනවා. දැන් ඔය විදිහට ගිහලා ඊට පස්සේ තියෙනවා භවයේ ඉපදීම නැත්තම් ජරා මරණ නැහැ කියලා ඥානයක් තියෙනවා. මේ විදිහට ගිහිල්ලා ඊට පස්සේ ඒකට කියනවා දැන් මේ ඔය ඒ කියන්නේ හේතුඵල ධර්ම අවබෝධ වීමට කියනවා ධම්මට්ඨිත ඥානය කියලා. මේ ධර්මයන්ගේ මේ පැවැත්ම පිළිබඳ මේ ඥානය. ඒකේ තියෙනවා යංකින්චි ධම්මට්ඨිත ඥානං තම්පි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ඥානං. එතකොට Tamanට යම්කිසි අවබෝධ ඥානයක් ඇති වෙනවද? ඒ ඥානයත් අනිත්‍ය වූ සංස්කාරයක් බව දැනගන්නවා කියනවා. නැත්නම් ධර්මීය අවබෝධ වුණා කියලා නැත්නම් ඒ අවබෝධ වුණා කියන දෘෂ්ටිය ගන්නවා යා. අවබෝධ නොවි. අවබෝධ නොවි. ඒ අවබෝධ වුණා කියන දෘෂ්ටිය ගන්නෙ නෑ අර ඥානෙ තියෙනවා. මොකද්ද? යංකින්චි ධම්මට්ඨිත ඥානං තම්පි කාය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ඥාන. ඒ කියන්නේ අවබෝධය යම් ධර්මයේ පිළිබඳ යම් කිසි වැටහුණාද යම් කිසි ඥානයක් ඇති වුණාද ඒ ඥානයත් අනිත්‍ය වූ දේවල් වලින් හටගත්තේ. සංකත දෙයකින් හටගත්තේ. ඒකනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකතය කියන්නේ. සංකතය කියන්නේ. ඕකෙම ප්‍රශ්නයක් තියෙනවා සොයනස් මම හිතන්නේ අපිට වෙලා ටිකක් හන්ද මම තවත් මේකකට යන්නේ. දැන් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වොත් දැන් ඕක සංකත දෙයක් කියලා. මෙතන ප්‍රශ්නයක් තියෙනවානේ චූල වේදල්ල සූත්‍රයේම මේක මේ සීල සමාධි ප්‍රඥා තුලද පිහිටලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ සීල සමාධි මම පොඩ්ඩක් අපි කතා කරලා සයන වෙන සතියට අපිට ගෙනියන්න පුළුවන්. හරි පුදුම ප්‍රශ්නයක් ඒක. ඒකේ තියෙන්නේ අහනවා මේ ධම්මදින්නා භික්ෂුණීගෙන් අහනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල සීල සමාධි ප්‍රඥා තියෙනවාද? සීල සමාධි ප්‍රඥා තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවාද? එතකොට ධම්මදින්නා භික්ෂුණිය කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සීල සමාධි ප්‍රඥා තියෙනවා නෙවෙයි. සීල සමාධි ප්‍රඥා තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. දැන් මේකේ වැදගත්කම තියෙන්නේ මේක. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර කර අපිට මෑත කාලින විග්‍රහ දැකලා තියෙනවා. මෑත කාලින පොත්පත්වල විග්‍රහ කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය පටන් ගන්න නිසා ප්‍රඥා සීල සමාධි කියලා. දැන් සම්මාදිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා ස්කන්ධෙනේ. ඔව්. ඒකට ප්‍රඥා ස්කන්ධෙට දාලා ඒක ඊට පස්සේ ඊළඟ එක සම්මා වාචා සම්මා කම්මන්ත සීලස්කන්ධෙට දාලා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සමාධි ස්කන්ධෙට දාලා. ඒතර ප්‍රඥා සීල සමාධි. එතකොට ඊට පස්සේ ඒගොල්ලෝ කියාගෙන ගිය මෑත භාගයේ විග්‍රහයෙන් අපි දැක්ලා තියෙනවා. මෑත භාගයේ කියන ගිහි පැවිදි දෙපක්ෂයම කියන අපි දැකලා තියෙනවා. මේක එන්න ඕනේ සීල සමාධි ප්‍රඥා නෙමෙයි ප්‍රඥා සීල සමාධි කියලා. මේකට හේතුව දැන් චූල වේදල සූත්‍රයවත් කියවල නැතිකම. මොකද හේතුව ආර්ය අෂ්ටාංගික මේ සීල සමාධි ප්‍රඥා තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ කියන කාරණේ අපි මෙන්න මෙහෙම විස්තර තේරුම් ගමු. ඔක තේරුම් ගත යුතු එකක්. දැන් අපි ගමු දැන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා කියන්නේ සම්මා දිට්ඨියට පැමුණුණා කියන එකනේ. ඒ සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි මාර්ගාංගය. සම්මා දිට්ඨියට ආව කියන්නේ ප්‍රඥා සම්පන්න වුණා. ප්‍රඥාව සම්පූර්ණ වුණා නෙමෙයි. මාර්ගයට ආව. ඔව් ප්‍රඥා සම්පන්න වුණා. ප්‍රඥාව සම්පූර්ණ වුණා නෙමෙයි. ඒතර ප්‍රඥා සම්පන්න වුච්ච එක්කෙනා ඊට පස්සේ ආර තියෙන්නේ සීලේ පිහිටිය. ඔන්න සීලේ පිහිටිය. ඊට පස්සේ සමාධිය වඩනවා. ඔන්න සීල සමාධි. සමාධිය වඩලා ආය කරන්නේ ප්‍රඥාව වඩන එකමයි. එතකොට අපි දැන් තවදුරටත් ඒක තේරුම් ගත්තොත් ඔන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙච්ච සම්මා දිට්ඨිය අපේ කියන අපික සෝවාන් වුණා. සෝවාන් වෙලා ඔන්න සීලේස පරිපූර්ණකාරී වුණා. ඔන්න සිල් පුරන. ඊට පස්සේ සමාධි සකදාගාමී වෙනවා. එතකොට සීලයයි සමාධියයි පමණට පුරන. අනාගාමී වෙනවා. එතකොට සීලයත් සම්පූර්ණ වෙනවා සමාධිය සම්පූර්ණ වෙනවා. ඔන්න අරහත් වෙනවා. සීලේ සමාධි සම්පූර්ණ වෙනවා සමාධි සම්පූර්ණ වෙනවා ප්‍රඥා සම්පූර්ණ වෙනවා. රහතන් වහන්සේට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙන්නේ. එතකොට පැහැදිලි සීල සමාධි ප්‍රඥා තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සීල සමාධි ප්‍රඥා නෙමෙයි. එතකොට ඒ විදිහට තමයි අර බෙදීම් කීපයක් යන්නේ සොයනවාස. මොකද දැන් අපි දැක්කනේ සම්මා වායාම සම්මා කම්මන්ත සමාධිය වේලස යනවා. ඊට පස්සේ එනවා මේ සමාධියට එනකොට විරිය එනවා, එතන සතිය එනවා, සමාධිය එනවා. දැන් මේ ආශ්‍රයෙන් උත් තියෙනවා ප්‍රශ්න කීපයක් සොයනවාස අහන්න. මේ ඉතින් මම හිතන්නේ අර කාල ප්‍රමාණවත් නැති හන්ද සොයනවාස අපි මෙතනින් අපිට මේ
අද වැඩසටහන අවසන් කරන්න ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සයන්ස්. එහෙම කරොත් මොකද අපිට ඊට පස්ව ඊළඟ සතිය අපිට ඉතිරි ටික මේ කැටි කරලා ගන්න පුළුවන් හන්ද සයන්ස්. ඉතින් සයන්ස් නම් අවසරයි සයන්ස් අද වැඩසටහන හමාරකම් සයන්ස්. මම හිතනවා අද ඊටා වැදගත් දේශනයක් මේ දේශනේ හරහා මම හිතන්නේ හුඟක් දේවල් කරුණු කාරණා අපිට වටහා ගැනීමට තියෙනවා මේ මම හිතන්නේ මේ කීප වතාවක් මේ ඇහුවොත් හොඳයි කියලා සයන්ස් හිතනවා මොකද මේක ඉච්චර ගැඹුරු ධර්මයක් හන්දා එතන මේ චූල වේදාල සූත්‍රයේ මේ සක්කාය දිට්ඨි කියන එක සක්කාය කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මේට යොමු වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? උපාදානෙ තියෙන පංච උපාදානස්කන්ධයේද පිටලා තියෙන නැත්නම් ඒ බහැරව තියනවද? මේ කොහොමද විග්‍රහ කරගන්නේ? ඒතර මේ සක්කාය දිට්ඨිය කඩන ආකාරය. මෙන්න මේ තියෙන විශේෂම වැදගත්කම තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ඉතා පැහැදිලිව කරලා දුන්නේ කොහොමද මේ කරන්නේ මේ විග්‍රහ කර ගැනීමේදී ආත්මය තමන්ගෙන් තුරන් කර ගැනීමට ගත යුතු පියවර මොනවද කියලා රූප වේදනාව කොහොමද ස්පර්ශයෙන් සංඥාව සංඥානය ප්‍රහාණය කරන්නේ ඊට සංස්කාරයන් ඊට විඥානය ඇයි මේවා මේ විදිහට පෙළගස්සලා තියෙන කියන එකත් නොහැකියාවකින් තොරව ඉදිරියට යාමක් නම් පෙනෙන්නේ නැතේ කියන එක ඊටාම මම හිතන්නේ පැහැදිලිව පෙන්වනවා. ඉතින් මේ සාරව තවත් කීපයක් කරුණු මේකට තියෙනවා මට ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගන්න මම හිතනවා අපි සියල්ලටම අපි බලා සිටින මේ වැඩසටහන බලා සිටින සියල්ලන්ටම මම හිතන්නේ මේක ඉතා වැදගත් වෙනවා මේක ධර්මයේ ආශ්‍රිතව තියෙන ඉතා ගැඹුරු ස්ථානයක් හන්දා. ඉතින් අපි ලබන සතියේත් මේ වැඩසටහනේදී මේ සියල්ල ගැන අපි තව දුරට විග්‍රහ කරලා බලමු. එතෙක් අපිට ඔබෙන් නික්මන අවසර. ඉතින් ඒ යෑමට පෙර නැවතත් තමයි සොයන්නාසගේ වැඩසටහන නිමා කරන්න අවසර ඉල්ලා සිටිනවා. එක්කම ලබන සතියේත් බ්‍රහස්පතින්දා 9:45ට ඔබ සම හමු වීමේ බලාපොරොත්තු වෙන අපි ඔබෙන් සමු ගන්නවා. එතෙක් ඔබ සමටම නමෝ බුද්ධාය. 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 නමෝ බුද්ධාය.